හරි. නම්වෙනි එකකේ සුද්ධ ජීව විද්‍යාව පාඩමේ මේ කතා කරන්න යන්නේ කර්මාන්ත පුෂ්කරණය සහ පරිසරය සඳහා සුද්ධ ජීවීන් භාවිතයේ කියන කොටස. මුලින්ම මෙන්න මෙහෙම දෙයක් කියනවා. සුද්ධ ජීවීන් අනාවරණය කර ගැනීමට පෙර සිට විවිධ කාර්ය සඳහා සුද්ධ ජීවීන් යොදාගෙන ඇත. ඒ කියන්නේ සුද්ධ ජීවීන් හඳුනාගන්නත් සුද්ධ ජීවීන් අනාවරණය කරගන්නත් කලින් ඉඳන් විවිධ කාර්යයන් සඳහා සුද්ධ ජීවීන් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ භාවිතා කරන්නේ සුද්ධ ජීවීන් කියලා නොදැන. මේ භාවිතා කරන්නේ සුද්ධ ජීවීන් කියලා නොදැන. හැබැයි විවිධ කර්මාන්තවලට ඔවුන් භාවිතා කරලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 6000 තරම් ඈත කාලයේදී බැබිලෝනියානෝ සහ සුමේරියානෝ මධ්‍යසාර සෑදීම සඳහා යීස්ට් භාවිතා කළහ. ඔන්න එක උදාහරණයක් තමයි මේ කියලා තියෙන්නේ. මධ්‍යසාර නිපදවන්න යීස්ට් භාවිතා කරලා කියනවා. හැබැයි මේ භාවිතා කරන්නේ යීස්ට් කියලා සුද්ධ ජීවී දිලීරය ඒ මොනවත් නැතද? ඒ මොනවත් නැතුව තමයි භාවිතා කරලා තියෙන්නේ. හැබැයි භාවිතා කරලා තියෙනවා. ඊළඟට කියනවා 19 වෙනි සතවර්ෂයේ අගභාගයේදී සුද්ධ ජීවීන් සොයා ගැනීමෙන් පසු අන්න සුද්ධ ජීවීන් හොයාගත්තට පස්සේ සුද්ධ ජීවීන් නොමුකුන් රෝපණ පියෝ කල්චර්ස් ඒ කියන්නේ සුද්ධ ජීවී හරියට කලවම් වෙලා නැති මිශ්‍ර වෙලා නැති පිරිසුදු රෝපණයක්. ආන්ගේ වගේ රෝපණ ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කර ඇත. මේ වගේ සුද්ධ ජීවීන් පිළිබඳ අවබෝධය ඔවුන්ගේ ක්‍රියාවලීන් හා නිෂ්පාදනය පිළිබඳ දැනුම වැඩි වී තිබේ. එහෙනම් එන්නේ මේක තමයි සුද්ධ ජීවීන් පිළිබඳ අවබෝධය, එයාලගේ ක්‍රියාවලී, එයාලා භාවිතා කරලා සිද්ධ කරන්න පුළුවන් නිෂ්පාදන පිළිබඳ දැනුම වැඩි වෙලා තියෙන්නේ. වර්තමානයේ විවිධ කාර්යයන් සඳහා තෝරාගත් සුද්ධ ජීවීන් හා ඔවුන්ගේ ගුණාංග භාවිතා කරනවා. වර්තමානයේදී අද විශාල කර්මාන්ත සංඛ්‍යාවක් සඳහා මේ සුද්ධ ජීවීන් භාවිතා කරනවා කියලා කියන්නේ. එහෙනම් ඊළඟට ඔන්න රසායනික ක්‍රියාවලිය වලට වඩා සුද්ධ ජීවී ක්‍රියාවලිය භාවිතයේ ඇති වාසි මෙන්න මේ ටික තේරුම් ගන්න මතක තියාගන්න. මොනෝහරි නිෂ්පාදන ක්‍රියාවලිය රසායනිකව සිදු කරනවට වඩා ඒ කියන්නේ කර්මාන්ත ශාලාවක් තුළ රසායනික ආමුද්‍රව්‍ය භාවිතා කරලා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා මේ සිදු කරන ක්‍රියාවලියකට වඩා මේ සුද්ධ ජීවී ක්‍රියාවලියේ භාවිතයේ ඇති වාසි මොනවද තියෙන වාසි? ඔන්න අංක 1 මෞර්ගයේ වර්ධනය සඳහා සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වීම. ඒ කියන්නේ මෙන්න මේ සුද්ධ ජීවීන් වර්ධනය වෙන්න අරද මිලාදික එහෙම නැත්නම් සංකීර්ණ පෝෂක අවශ්‍ය වෙන්නේ නැහැ. සරල පෝෂක අවශ්‍යතා තමයි එයාට ප්‍රමාණවත් වෙන්නේ. ඊළඟට පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පරිවර්තනය නැති හැකියාව. ඒ කියන්නේ පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පරිවර්තනය නැත්නම් පරිවර්තනයට වාජනය කරන්න තියෙන හැකියාව. අපි මෙහෙම හිතමු. රසායනික කර්මාන්තයක් තියෙනවා. A සහ B කියලා රසායනික ද්‍රව්‍ය දෙකක් මිශ්‍ර කරලා C කියලා සංයෝගයක් හදාගන්නවා. එහෙනම් C කියන සංයෝගය හදාගන්න අර A සහ B කියන රසායනික සංයෝග දෙක අවශ්‍යමයි. එහෙනම් මෙතනින් එහෙම නෙවෙයි කියන්නේ පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පරිවර්තනයේ ඇති හැකියාව. එක උදාහරණයක් ගත්තොත් පහසුවෙන් තේරෙනවා. මධ්‍යසාර නිෂ්පාදනය සඳහා සීනි සහිත බොහෝමයක් උපස්තර භාවිතා කරන්න පුළුවන්. මධ්‍යසාර නිෂ්පාදනය සඳහා මේ උපස්තරය කියලා නෑ. අර බොහෝමයක් උපස්තර භාවිතා කරන්න පුළුවන්. අන්න ඒක වාසියක්. අංක 3 ලාභදායී අමුද්‍රව්‍ය කාර්මික වශයෙන් වැදගත් අන්ත බල බවට පරිවර්තනය කිරීමේ හැකියාව. එහෙනම් ලාභදායී අමුද්‍රව්‍ය මිලාදික අමුද්‍රව්‍ය වෙන්න ඕනේ. ඊටම ලාභදායී අමුද්‍රව්‍ය සමහර විට භාවිතා කරලා අහක දාන දෙයක්. බැහැර කරන දෙයක්. සරල උදාහරණයක් ගත්තොත් කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා.
කොම්පෝස්ට් නිෂ්පාදනය ගත්තොත් සමහර විට වත්ත මිදුල අතුගාලා ඉවත් කරන කොළ ටික. ආගේ වගේ ජීව වායුව ගැන හිතන්න. ජීව වායුව නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය විදිහට එක්ක කුඹුරින් ඉවත් කරන හරිද පිදුරු ටික. කුස්සියෙන් ඉවත් කරන අර පළතුරු වල එළවලු වල ඉතුරු කොටස් ටික. ආගේ වගේ ලාභදායී අමුද්‍රව්‍ය කාර්මික වශයෙන් දැදගත් අන්තඵල බවට පරිවර්තනය කිරීමේ හැකියාව. ඊළඟ එක ඉහළ වර්ධන වේගය නිසා කෙටි කාලයක් තුල අමුද්‍රව්‍ය අන්තඵල බවට පත් කළ හැකියි. සුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ශීඝ්‍රතාවය ඉහළයි කියලා මම කලින් කොටසක වලට පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මේ සුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වෙන්න ඉහළින්ද මොකද වෙන්නේ? එයාලා භාවිතා කරන සිදු කරන කර්මාන්ත හරිද වේගයෙන් සිද්ධ වෙනවා. ඊළඟට අපේක්ෂිත අන්තඵල ලබා ගැනීම සඳහා මොහුගේ වර්ධන තත්ත්ව පාලනය කළ හැකි වීම නැත්නම් පාලනය කළ හැකියි. ඒ කියන්නේ අපේක්ෂිත අන්තඵල ඒ කර්මාන්තයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන අන්තඵල ලබා ගන්න මේ සුද්ධ ජීවීන්ගේ වර්ධන තත්ත්ව පාලනය කරන්න පුළුවන්. සුද්ධ ජීවීන්ගේ වර්ධන තත්ත්වය වේගවත් කරන්න ඕන නම් ඒකට අදාළ ක්‍රියාමාර්ගයක්. වර්ධන තත්ත්වය తాවකාලිකව නවත්තන්න ඕන නම් ඒකට අදාළ ආන්නේ විදිහට වර්ධන තත්ත්ව පාලනය කළ හැකියි. ඊළඟ එක සාම්ප්‍රදායික කාර්මික ක්‍රම හා සංසන්දනය කරන විට ඔවුන් අඩු උෂ්ණත්ව ශක්තිය සහ පීඩනයට ප්‍රතික්‍රියා සිදු කිරීම අනවශ්‍යද වාසිය ඔයලා රසායන විද්‍යාවේ රසායනික කර්මාන්ත කොටස කතා කරනකොට ඔයාලා සමහර නිෂ්පාදනවල තත්ත්වයන් සෙල්සියස් අංශක 100 ගණන් වලින් සපයන්න ඕනේ. පීඩනය වායු ගෝලීය පීඩනය වගේ විශාල ප්‍රමාණවලින් සපයන්න ඕනේ. එහෙනම් මේකට විශේෂ උපකරණ ඕනේ. වැඩි විදිහටම තරන්න වෙනවා. නමුත් සුද්ධ ජීවී භාවිතා කරලා සිදු කරන කර්මාන්තවල ඔන්න අඩු උෂ්ණත්ව ශක්තිය සහ පීඩනය යටතේ ප්‍රතික්‍රියා සිදු කළ හැකි වීම වාසියන්නේ. තව එකක් සාම්ප්‍රදායික කර්මාන්ත හා සංසන්දනය කරන විට ඔවුන් ලබා දෙන ඉහළ අස්වැන්න සුවිශේෂී භාවයෙන් සහ ප්‍රමාණයෙන් ඉහළයි. ඔන්න සාම්ප්‍රදායික කර්මාන්තයන් එක්කලා බලනකොට මෙන්න මේ සුද්ධ ජීවීන් භාවිතා කරන සිදු කරන කර්මාන්තයක ඒ ලැබෙන අස්වැන්න ඊටම සුවිශේෂී භාවයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක ප්‍රමාණයෙන්ුත් ඉහළයි. ඊළඟට ඉහළ කාර්යක්ෂමතාවයකින් බලාපොරොත්තු වන උසස් තත්ත්වයේ ඉහළ අස්වැන්නක් හා ගුණාත්මයන් ලබා ගැනීම සඳහා සුද්ධ ජීවීන් ප්‍රවේග වෙනස්කම් වලට භාජනය කළ හැකි වීම ඔන්න තව වාසියක්. හරිද? ඉහළ කාර්යක්ෂමතාවයකින් බලාපොරොත්තු වන උසස් තත්ත්වයේ ඉහළ අස්වැන්නක් හා ගුණාත්මයන් ලබා ගැනීම සඳහා සුද්ධ ජීවීන් ප්‍රවේග වෙනස්කම් වලට භාජනය කළ හැකියි. පවතින සුද්ධ ජීවීන් ප්‍රවේගිකව වෙනස් කරලා විකරණය කරලා මේ කියන විදිහේ නිෂ්පාදන ක්‍රියාවලිය වලට දායක කරගන්නවා. ඔන්න එහෙනම් රසායනික කර්මාන්තයකට වඩා සාම්ප්‍රදායික කර්මාන්තයකට වඩා මේ සුද්ධ ජීවීන් භාවිතා කරලා සිදු කරන කර්මාන්තයක තියෙන වාසි. ඊළඟට අන්තඵල සැලසීම සඳහා සුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ මූලික මූලධර්මයි. වැදගත් පොඩි කොටසක්. අන්තඵල සැලසීම සඳහා සුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියන්හි මූලික මූලධර්ම හතරයි. මේ සියලුම කර්මාන්තවල භාවිතා වෙන්නේ මේ කියන මූලික මූලධර්ම හතරෙන් එකක්. මොකක්ද පළවෙනි එක බලන්න. අන්තඵල ලෙස සුද්ධ ජීවී සෛල යොදා ගැනීම. අන්න උදාහරණයක් තියෙනවා තනි සෛල ප්‍රෝටීන. ඊළඟට අපි ඒවා කතා කරනවා සිංගල් සෙල් ප්‍රෝටීන් කියන එක. තනි සෛල ප්‍රෝටීන. එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? අන්තඵලයේ විදිහට අවසාන ඵලයේ විදිහට සුද්ධ ජීවී සෛලම තමයි යොදාගෙන තියෙන්නේ.
අවසාන ඵලයේ විදිහට සුද්ධ ජීවි සෛලව යොදා ගන්නවා. අංක දෙක. අන්තඵල ලෙස සුද්ධ ජීවි පරිවෘත්තිය ඵල යොදා ගැනීම. පේනව නේද වෙනස? පේනව නේද වල වෙනස? මෙතන අන්තඵල ලෙස සුද්ධ ජීවි පරිවෘත්තිය ඵල යොදා ගැනීම. සුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියක් වගේ ඉපද වෙන ඵලය තමයි අන්තඵලයේ විදිහට ගන්න. පොඩ්ඩක් අපිට කියනවා ඒවා ප්‍රාථමික අන්තඵල හෝ ද්විතීක පරිවෘත්තීය විය හැකියි. උදාහරණයක් දෙනවා ප්‍රාථමික අන්තඵල කියන්නේ මධ්‍යසාරික පාන, ද්විතීක පරිවෘත්තීය කියන්නේ ප්‍රතිජීවක. මොකක්ද ඒක තේරුම? ඔක සරලව පැහැදිලි කළොත් මෙහෙමයි. මේ ප්‍රාථමික අන්තඵල කියන්නේ ඒ සුද්ධ ජීවී ක්‍රියාවලියක් වලින් ඉපද වෙන මූලිකම ඵලයක්. මූලිකම අන්තඵලයක්. හරිද? ප්‍රධාන අන්තඵලයක්. හැබැයි ද්විතීක පරිවෘත්තජ නැත්නම් ද්විතීක ඵල කියන්න පුළුවන් අන්නේවා සුද්ධ ජීවීන් තුල අත්‍යවශ්‍යයෙන්ම ඉපද වෙන්නේ නැහැ. නමුත් සුද්ධ ජීවීන්ගේ යම් ක්‍රියාවලට සහයෝගයක් දක්වන්න වාසියක් දක්වන්න හැදෙන දේවල්. එතකොට ඒවා අර ප්‍රධාන අන්තඵලයක් නෙමෙයි. සුද්ධ ජීවි ක්‍රියාවලිය වලට සහයෝගයක් දක්වන්න හැදෙන දේවල්. හරිද? නමුත් ඒ විදිහට කර්මාන්තයකට භාවිතා කරලා අපි හදාගන්නේ ද්විතීක පරිවෘත්තජ පදය අපිට ප්‍රධාන වැදගත්කමක් තියෙන්න පුළුවන්. හොඳ උදාහරණ ප්‍රතිජීවකනේ. ප්‍රතිජීව කිව්වහම අපිට ප්‍රධාන වශයෙන් එක වැදගත්. සුද්ධ ජීවිය සම්බන්ධයෙන් තමයි ඒක එයාට ප්‍රාථමික අන්තඵලයක්ද ඒක එයාට ද්විතීක අන්තඵලයක්ද වෙන්නේ. හරි. එහෙනම් පළවෙනි එක අන්තඵල ලෙස සුද්ධ ජීවි සෛල යොදා ගැනීම. දෙවෙනි එක අන්තඵල ලෙස සුද්ධ ජීවි පරිවෘත්තීය ඵල යොදා ගැනීම. අංක 3 අන්තඵල ලෙස සුද්ධ ජීවි පරිවෘත්තීය ක්‍රියා වලිය යොදා ගැනීම. මෙතනදී අන්තඵලයේ විදියට සුද්ධ ජීවි සෛලවත් සුද්ධ ජීවි ක්‍රියාවලිය ඵලවත් නෙමේ කෙලින්ම සුද්ධ ජීවි පරිවෘත්තීය ක්‍රියාවලිය ගැනීම. එහෙනම් මෙතනදී සුද්ධ ජීවි පරිවෘත්තීය ක්‍රියාවලියමයි යොදාගන්නේ. ඔන්න හොඳ උදාහරණයක් ජෛව ප්‍රතිකර්මණය. ඒක පැහැදිලි කරලා තියෙනවා බැර මූලද්‍රව්‍ය ප්‍රතිකර්මණය. ජෛව ප්‍රතිකර්මණය අපි ඉස්සරහට කතා කරමු. මෙතෙන් පොඩ්ඩක් මම නිකන් පැහැදිලි කළොත් පරිසර දූෂකයන් වගේ කිසියම් තැනක් දූෂණය වෙලා තියෙනවා නම් අන්න අපි සුද්ධ ජීවීන් භාවිතා කරනවා ඒ දූෂකය එතනින් ඉවත් කරන්න. අන්න ඒ වගේ දේවල් තමයි මේ ජෛව ප්‍රතිකර්මණය. එතකොට එතෙන්ට වැදගත් උනේ සුද්ධ ජීවියාගේ ක්‍රියාකාරීත්වය, සුද්ධ ජීවියාගේ ක්‍රියාවලිය. තවමත් තියෙනවා ලෝහ නිස්සාරණය, පල් කිරීම. එහෙනම් මේ වගේ අන්තඵල ලෙස සුද්ධ ජීවී පරිවෘත්තීය ක්‍රියාවලිය තමයි යොදාගෙන තියෙන්නේ. ඔන්න හතරවෙනි මූලධර්මය. අවසාන මූලධර්මය අන්තඵල ලබා ගැනීමට ප්‍රවේගිකව විකරණය කළ සුද්ධ ජීවීන් යොදා ගැනීම. ඒගොල්ලෝ දෙක ගන්න පහසුයි. අන්තඵල විදිහට අන්තඵල ලබා ගැනීමට ප්‍රවේගිකව විකරණය කළ සුද්ධ ජීවීන් යොදා ගැනීම. උදාහරණ තමයි වාණිජමය එන්සයිම නිපදවා ගැනීම, ඇස්පර්ජිලස් නයිජර් මගින් ඇමයිලේස් නිපදවීම. ඇස්පර්ජිලස් නයිජර් මගින් ඇමයිලේස් නිපදවනවා. ඊට පස්සේ එන්න උදාහරණය හෙපටයිටිස් B. හෝමෝන උදාහරණය ඉන්සියුලින්. මෙන්න මේ සියලු අවස්ථාවල විකරණය කරපු සුද්ධ ජීවීන් තමයි භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න මේ කර්මාන්ත සඳහා සුද්ධ ජීවීන් භාවිතා කරද්දී ඒ තුල තියෙන මූලික මූලධර්ම 4. හරි. එන ඊළඟට සුද්ධ ජීවී කාර්මික ශාස්ත්‍රයේ යොදා ගැනීම. කර්මාන්ත සුද්ධ ජීව විද්‍යාව යනු සුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලි භාවිතයේ වාණිජමය වැදගත් නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමයි. ඒ කියන්නේ කර්මාන්ත සුද්ධ ජීව විද්‍යාව කියන්නේ සුද්ධ ජීවී සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලි භාවිතයේ වාණිජමය වැදගත් වාණිජමය වශයෙන්
commercially මෙන්න මේ value වැදගත් නිෂ්පාදන මහා පරිමාණයේ නිෂ්පාදනය කරන එක. මෑතකාලීන තාක්ෂණික හා ජෛව තාක්ෂණික දියුණුව කාර්මික සුද්ධිය විද්‍යාත්මක විෂයපතය පුළුල් කරයි. එනනම් ඉන්නේ වර්තමානයේදී මේ විෂයපතය පුළුල් වෙලා තියෙනවා. බැක්ටීරියා, දිලීර, ඇල්ගී හා වෛරස් කර්මාන්ත සඳහා භාවිත කරනවා. එනම් විශේෂයෙන් කර්මාන්ත සඳහා බැක්ටීරියා, දිලීර, ඇල්ගී, වෛරස් තමයි භාවිත කරන්නේ. ශක්තිය නිදහස් කරමින් ඒ කියන්නේ අපවෘත්තීයව සහ ශක්තිය උපයෝගී කරගනිමින් ඒ කියන්නේ සම්වෘත්තීයව විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදුවන ශුද්ධ රසායනික කර්මාන්ත ශාලා ලෙස කාර්මික සුද්ධ ජීවී විද්‍යාවේදී සුද්ධ ජීවීන් හඳුන්වනු ලැබෙනවා. එනම් මේ මෙතනදී සුද්ධ ජීවියෙක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන් කර්මාන්ත ශාලාවක්. සුද්ධ ජීවියෙක් කියන්නේ කර්මාන්ත ශාලාවක්. එක්කෝ අපවෘත්තීයව නැත්නම් සම්වෘත්තීයව විවිධ රසායනික ප්‍රතික්‍රියා මේ ඉදා කුඩා කර්මාන්ත ශාලාව තුළ සිද්ධ වෙනවා. සුද්ධ ජීවිය තුළ සිද්ධ වෙනවා. ඒකයි ඔය කියන්නේ. මේ කර්මාන්ත ශාලාවලදී අමුද්‍රව්‍ය වලට අපි ඕනනම් උපස්තර කියනවා. මේ කර්මාන්ත ශාලාවලදී අමුද්‍රව්‍ය අන්තඵල අතුරුඵල එකක් හෝ කිහිපයක් බවට හා අපද්‍රව්‍ය බවට පත් වේ. එහෙනම් මේ සුද්ධ ජීවීන් භාවිත කරලා සිදු කරන කර්මාන්තවලදී මේ රසායනික ක්‍රියාවලිවලදී භාවිත කරන අමුද්‍රව්‍ය අන්තඵලයක් බවට පත් වෙනවා. අතුරුඵල එකක් හෝ කිහිපයක් බවට පත් වෙනවා. අපද්‍රව්‍ය බවට පත් වෙනවා. සංශුද්ධ කාර්මික ඵලය ලබා ගැනීම සඳහා පිරිසුදු කිරීම මගින් අන්තඵලය අතුරු ඵලය සහ අපද්‍රව්‍ය වලින් වෙන් කරගත හැකි වේ. එහෙනම් සංශුද්ධ කාර්මික ඵලය අවසානයේදී පිරිසුදු ඵලය ලබා ගන්නවා. මේක පිරිසුදු කිරීම මගින් අන්තඵලය අතුරු ඵල සහ අපද්‍රව්‍ය වලින් වෙන් කරගන්නවා. එහෙනම් අපිට ඕන අන්තඵලය විතරක් ලබා ගන්නවා. එනකොට ඊළඟට තියෙන්න සුද්ධ ජීවී මගින් හා සුද්ධ ජීවී ක්‍රියාවලිය මගින් නිපදවන ලද වාණිජමය ඵල. එනකොට මේ පෙළදී අර මේ විදිහේ වාණිජමය ඵල රාශියක්ම කතා කරනවා. මේ ටික තේරුම් ගන්න මතක තියාගන්න. පළවෙනි එක තමයි තනි සෛල ප්‍රෝටීන. මම කලින් කිව්වා සිංගල් සෙල් ප්‍රෝටීන්. තනි සෛල ප්‍රෝටීන බලමු මොකක්ද ඒ කතාව. ආහාර පරිපූර්ණ ලෙස මහා පරිමාණයෙන් වගා කරනු ලබන ප්‍රෝටීන බහුල සුද්ධ ජීවී සෛල තනි සෛල ප්‍රෝටීන ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් මේක ආහාර වලින් පරිපූර්ණ වෙච්ච පෝෂක ද්‍රව්‍ය වලින් පරිපූර්ණ වෙච්ච ආහාරයක්. පෝෂක ද්‍රව්‍ය වලින් පරිපූර්ණ වෙච්ච ආහාරයක්. එහෙනම් කවුද මෙතනදී මේ සුද්ධ ජීවී සෛලම තමයි මෙතනදී මේ ආහාරයේ විදිහට ගන්න. ඒ සුද්ධ ජීවී සෛලය ප්‍රෝටීන බහුලයි. එහෙනම් මේ ප්‍රෝටීන බහුල සුද්ධ ජීවී සෛලය මහා පරිමාණයෙන් වගා කරලා ඒක භාවිත කරනවා හඳුන්වනෝක තනි සෛලික ප්‍රෝටීන. ඇයි ඒ නම දෙක තියෙන්නේ? අර බැක්ටීරියා සෛලය අර සුද්ධ ජීවී සෛලය ප්‍රෝටීන ගොඩක් පිරිච්ච හරිද? ප්‍රෝටීන ගොඩක් පිරිච්ච එක ඒකකයක්. තනි සෛලය. නැනම් තනි සෛල ප්‍රෝටීන. පොඩුගන්න යීස්ට්, ස්පිරුලිනා විශේෂ සහ කොරොල්ලා විශේෂ. ඕමෝ තමයි මේ විදිහට හරිද තනි සෛලික ප්‍රෝටීන විදිහට භාවිත කරන්නේ. ඊළඟ අංක දෙක මධ්‍යසාර සහ මධ්‍යසාරීය පාන. මේක තේරුම් ගන්න ඕනේ. බියර්, වයින්, සාකේ, රාහා, එතිල් මධ්‍යසාර වෙන. බොහෝ මධ්‍යසාරීය පාන නිෂ්පාදනය සඳහා සුද්ධ ජීවී දායක වේ. එනම් මධ්‍යසාර සහ මධ්‍යසාරික පාන වෙන්න පුළුවන් උපදවන්න සුද්ධ ජීවී භාවිත කරනවා. ඔන්න ඔයාලා කටපාඩම් කරගන්න ඕන නමක් යීස්ට්.
විද්‍යාත්මක නාමය ගන්නාම Saccharomyces cerevisiae. Saccharomyces cerevisiae ethanol සහ කාබන් ඩයොක්සයිඩ් බවට සීනි පැසවනු ලැබේ. එනම් මොකක්ද උපස්තරයේ සීනි. මෙන්න උපස්තරය. මේ උපස්තරයේ මත yeast හෙවත් Saccharomyces cerevisiae ක්‍රියාත්මක වෙලා මේ සීනි උපස්තරය පැසවීමට ලක් කරනවා. මොනවද? එතිල් මධ්‍යසාර සහ කාබන් ඩයොක්සයිඩ් බවට. එතිල් මධ්‍යසාර සහ කාබන් ඩයොක්සයිඩ් බවට. ගෝලීය වශයෙන් එතනෝල් නිෂ්පාදනයේ 70%කට වඩා පැසීම මගින් නිපදවන. එනම් මුළු සමස්තයක් විදිහට ගත්තොත් ගෝලීයව ගත්තොත් එතනෝල් නිෂ්පාදනයේ 70%කටත් වඩා මේ ක්‍රියාවලිය මගින් තමයි සිද්ධ කරන්නේ. තුක්වලින් ලබා ගන්නා සුක්‍රෝස් පැසීමේ උපස්තරය ලෙස පුළුල්ව භාවිතා කරන්නේ. එහෙනම් අපි ගෙවල් වල භාවිතා කරන සීනි. අපේ ගෙවල් වල භාවිතා කරන සීනි සුක්‍රෝස්. මේ සුක්‍රෝස් තමයි බහුලවම උපස්තරයේ විදිහට ගන්නෙ. මීට අමතරව ශාක වලින් ලැබෙන සරල සීනි හා කිරි නිෂ්පාදන අපද්‍රව්‍යද භාවිතා කරනු ලැබේ. ඔන්න අමුද්‍රව්‍ය ටික දාලා තියෙනවා බියර් නම්. බියර් නම් ධාන්‍යවල මෝල් පැසීම මගින් නිපදවන. ඔය මොකක්ද මෝල් පැසීම කියන්නේ? මෙන්න මේ බියර් නිෂ්පාදනයේදී බාර්ලි බීජ ජලයේ පොඟවලා ප්‍රෝහණය වෙන්න තියෙනවා. පළදන්නා ආන්ගේ විදියට ප්‍රෝහණය වෙනකොට බීජ ප්‍රෝහණය වෙනකොට ඔය බීජය තුල තියෙන පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී ඇමයිනේස් එන්සයිමේ සක්‍රිය වෙලා පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. ආන්ගේ මෝල්ටෝස් තමයි මේ මෝල් පැසීම මගින් නිපදවයි කියලා කියන්නේ. හරි ඊළඟ මිදි හෝ වෙනස් සුදුසු පළතුරු පැසීම මගින් නිපදවයි. මිදි හෝ වෙනත් පළතුරු රා පොල් තල් වැනි තාල ශාකවල යුෂය පැසීම මගින් නිපදවනු ලබයි. ඊළඟට පොල් හා උප් වැනි ශාකවල යුෂ පැසීම මගින් නිපදවනු ලබයි. එනම් ඔන්න තුන්වෙනි කර්මාන්තය විනාගිරි නිෂ්පාදනය. විනාගිරි නිෂ්පාදනය පියවර දෙකකින් සිදු වේ. එනම් මේ විනාගිරි නිෂ්පාදනය ප්‍රධාන පියවර දෙකකින් සිද්ධ වෙන්නේ. පළවෙනි පියවර තමයි මධ්‍යසාර පැසීම. ඇත්තටම ඔය අර කලින් කිව්ව පියවරම තමයි. මෝල් ධාන්‍යවල අඩංගු සීනි එහෙම නැත්නම් තාල ශාකවල ප්ලෝයමීය යුෂය උක්ඛා පළතුරු යුෂය ඔය කියන ඕන එක Saccharomyces cerevisiae මගින් පැසීමට භාජනය කරනු ලැබේ. අන්න එතනදී එතනෝල් නිපද වෙනවා. අර කලින් ප්‍රතික්‍රියාවම හරිද? ඊළඟට මොකද වෙන්නේ? දෙවෙනි පියවර තමයි ඇසිටික් අම්ල පැසීම. මධ්‍යසාර පැසීමෙන් ලබා ගන්නා එතනෝල්. අර පළවෙනි පියවරෙන් ලබා ගන්න එතනෝල් අසම්පූර්ණ ඔක්සිකරණයකින්. හරිද? එතන සිද්ධ වෙන සම්පූර්ණ ඔක්සිකරණ ක්‍රියාවලිය ඇසිටික් අම්ලය බවට පරිවර්තනය කරනු ලැබේ. විනාගිරි කියන්නේ මොකද්ද? ඇසිටික් අම්ලය. එහෙනම් පළවෙනි පියවරේ සීනි සහිත උපස්තරයක් මත යීස්ට් ක්‍රියාත්මක වෙලා එතනෝල් හැදුවා. මේ එතනෝල් මම ඊළඟට කියන්නම් කවුද කියලා. සුද්ධජීවීන් භාවිතා කරලා අසම්පූර්ණ ඔක්සිකරණ ක්‍රියාවලියකින් ඇසිටික් අම්ලය හෙවත් විනාගිරි බවට පත් කරනවා. මෙම පියවර අතිශයින් සවායු වන අතර පළවෙනි පියවර නිර්වායු ක්‍රියාවලිය, දෙවෙනි පියවර සවායු ක්‍රියාවලිය. ඒ කියන්නේ ඔක්සිජන් ලබා දෙන්න ඕන ක්‍රියාවලිය, ඔක්සිජන් ලැබෙන්න ඕන ක්‍රියාව. වන අතර දේශී මතක තියාගන්න ඇසිටික් අම්ලය නිපදවන්න නම් ඇසිටෝබැක්ටර් විශේෂ හා තව කෙනෙක් ග්ලූකොනබැක්ටර් විශේෂයට දායක වේ. එනම් මේ ඇසිටෝබැක්ටර් ග්ලූකොනබැක්ටර් පොදුවේ ඇසිටික් අම්ල බැක්ටීරියා කියලා හඳුන්වලා තියෙනවා. එනම් ප්‍රතික්‍රියාව මේකයි. ඔන්න පළවෙනි පියවරේදී හැදුණු එතනෝල්
මේක අතිශයින්ම ස්වාභාවික ක්‍රියාවලියක් කිව්වා. එහෙනම් මේකට ඔක්සිජන් ඕනේ. මෙන්න අර කිව්ව ඇසිටොබැක්ටර් එහෙම නැත්නම් ග්ලූකෝනොබැක්ටර් මගින් මොකද වෙන්නේ? ඇසිටික් අම්ලය බවට පත් වෙනවා. අතුරු බලයක් විදිහට ජලයක් ලැබිලා තියෙනවා. එහෙනම් හතරවෙනි කර්මාන්තය කිරි නිෂ්පාදනය. කිරි පැසීමට ලක් කිරීමේ කිරි නිෂ්පාදනය සිදු කරයි. කිරි පැසීමට ලක් කරලා මේ කියන කිරි වලින් සිදු කරගන්න නිෂ්පාදන සිදු කරනවා. ලැක්ටික් අම්ල නිෂ්පාදනය කරන බැක්ටීරියා වගේ කිරිවල අඩංගු ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පැසීම සිදු කරයි. එහෙනම් අපිට වෙන්නේ මොකක්ද? කිරිවල තියෙනවා හරිද? ලැක්ටෝස් සීනි වල දන්නවා. මේ බැක්ටීරියා වගේ මොකද කරන්නේ? ඔය ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. ඔය ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. තවද දෙක තියෙනවා පැස්ටරීකරණයේදී කිරිවල ඇති බැක්ටීරියා මරා දමන බැවින් කිරි නිෂ්පාදනවලදී ඔවුන් නැවත එකතු කළ යුතුයි. ඒ වෙනම දෙයක් අපි පැස්ටරීකරණය කතා කරලා තියෙනවා. පැස්ටරීකරණයේදී කිරිවල ඉන්න බැක්ටීරියා මරලා දානවා. ඒ හින්දා කිරි නිෂ්පාදනවලදී පැස්ටරීකරණයට ලක් කරපු කිරි ගත්තා ආයෙත් ඒකට අදාළ බැක්ටීරියා එකතු කරන්න ඕනේ. ඔන්න කියනවා කිරිවල අඩංගු ලැක්ටෝස් සීනි. දැන් කිරිවල තියෙන උපස්තරය අපි දන්නවා ලැක්ටෝස් සීනි. මෙන්න මේ ලැක්ටෝස් සීනි Lactobacillus bulgaricus එහෙම නැත්නම් Lactococcus lactix Streptococcus thermophilus පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. කටුවැඩ කොලයක් අරගෙන දෙතුන් සැරයක් කියලා මතක තියාගන්න. මේ කියන කට්ටිය අඩංගු මිශ්‍ර ගහන මගින් පැසීමෙන් මේ කියන බැක්ටීරියා විශේෂ ටික කලවමේ ඉන්න ආන්ගේ මිශ්‍ර ගහන මගින් පැසීමෙන් මුදවපු කිරි හා යෝගට් නිපදවනු ලැබේ. මුදවපු කිරි කර්ඩ් සහ යෝගට් නිෂ්පාදනය කරනවා. Lactobacillus bulgaricus මගින් රසයද ඒ නිෂ්පාදනවල මුදවපු කිරි වේවා යෝගට් වේවා ඒ ලැබුණු නිෂ්පාදනයේ රසය තීරණය වෙනවා Lactobacillus bulgaricus මගින්. ඊළඟට Streptococcus විශේෂ මගින් ක්‍රීම් ආකාර වයිනේ. හරිද? යෝගට් කිව්වම මුදවපු කිරි කිව්වම ඔයාලා දන්නවා ඕකේ තියෙනවා විශේෂිත ටෙක්ස්චර් එකක්. අතින් අල්ලපුවම දැන් ස්වභාවයක් වයිනයක් ඒක හදන්න හේතු වෙන්නේ Streptococcus විශේෂ. වයිනේද ඊට අමතරව රසයද ලබා දෙනවා. ඊළඟට කියනවා චීස් නිෂ්පාදනය Streptococcus විශේෂ සහ පෙනිසිලියම් දිලීර භාවිත කරයි. Streptococcus කිය බැක්ටීරියාව පෙනිසිලියම් කියන්නේ දිලීරයක් වෙනවන පෙනිසිලියම් භාවිත කරනවා. ඊළඟට ලැක්ටික් අම්ලය වාණිජව නිෂ්පාදනයේදී ලැක්ටික් අම්ලය වාණිජව හදනවා නම් චීස් හා බටර් කර්මාන්තයෙන් නිපද වෙන අපද්‍රව්‍ය භාවිත කරනවා. චීස් හා බටර් නිෂ්පාදනය කරන කර්මාන්ත වලින් බැහැර කරන ද්‍රව්‍ය භාවිත කරනවා. Lactobacillus bulgaricus වගේ ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පැසීම සිදු කරනවා. ඊළඟට එනවා පස්වෙනි කර්මාන්තය කාබනික අම්ල. වාණිජ වශයෙන් නිපදවනු ලබන කාබනික අම්ල වැඩි ප්‍රමාණයක් ලබාගන්නේ සුද්ධ දීවීන් පැසීම මගින්. එනම් වාණිජමය වශයෙන් මේ හදන කාබනික අම්ල වැඩි හරියක් සුද්ධ දීවීන් භාවිත කරලා සිදු කරන ඒවා. පැණි මණ්ඩි වැඩි පැසීමේ උපස්තර හා Aspergillus niger දිලීරේ භාවිත කරේ. මෙන්න මේ අවශ්‍ය තැන්වල මේ දීලා තියෙන නම් මතක තියාගන්න වෙනවා. උදාහරණයක් තමයි යන්න සිට්‍රික් අම්ලය සුක්‍රෝස් අර සිට්‍රික් අම්ලය හදන්න නම්
අර සුක්‍රෝස් උපස්තරය වෙනවා ඇස්පර්ජිලස් නයිජර් යොදාගෙන පැසීම මගින් සිට්‍රික් අම්ලය නිපදවනවා. එහෙනම් කාබනික අම්ලය සිට්‍රික් අම්ලය උපස්තරය වෙන්නේ සුක්‍රෝස් භාවිත කරන සුද්ධ ජීවිය වෙන්නේ දිලීරියක් ඇස්පර්ජිලස් නයිජර්. හයවෙනි කර්මාන්තය ලෝහ නිස්සාරණය. ඔන්න ඒකත් දෙවියන් වල දාලා තියෙන්නේ සුද්ධ ජීවීන් උපකාර කරගෙන අශුද්ධ ලෝහ සමහර ලෝහ නිෂ්පාදනය කරගන්න ලැබේ. අශුද්ධ ලෝහ මගින් සමහර ලෝහ නිෂ්පාදනය කරගන්න ලැබේ. මේ ක්‍රියාවලිය ශීරණීය ලෙස හඳුන්වන්න ලැබේ. එහෙනම් මෙන්න මේ සුද්ධ ජීවී භාවිතා කරන සිද්ධ කරන ක්‍රියාවලිය ශීරණීය නැත්නම් ඕනනම් සුද්ධ ජීවී ශීරණීය කියලා හඳුන්වනවා. එක් උදාහරණයක් වගේ අනෙකුත් නිස්සාරණ ක්‍රම වාසිදායක නොවන වෙන වෙන රසායනික නිස්සාරණ ක්‍රම තිබ්බට ඒ වචන ඵලදායී නොවන බාල වර්ගයේ අශුද්ධ ලෝහ වලින් තඹ නිස්සාරණය කර ගැනීමයි. ඔන්න පස්සේ තියෙනවා බාල වර්ගයේ ලෝපස් හරිද අශුද්ධ ලෝහ ආන්ගේ වගේ සුද්ධ ජීවීන් භාවිතා කරලා තඹ නිස්සාරණය කරගන්න එක ඵලදායී වාසිදායී. යකඩ සහ සල්ප අඩංගු අශුද්ධ ලෝහ වලින් තඹ වෙන් කර ගැනීමට. එහෙනම් ඔන්න සමහර ස්ථානවල පස්සේ තියෙනවා යකඩ සහ සල්ප අඩංගු අශුද්ධ ලෝහ. මේ ලෝහ වලින් තඹ වෙන් කරගන්න තියෝබැසිලස් පෙරොක්සිඩන්ස් බැක්ටීරියාව භාවිත කරයි. මේ සුද්ධ ජීවී ක්‍රියාවලිය මගින් අශුද්ධ ලෝහ වල අඩංගු කොපර් 70ක් පමණ වෙන් කරගන්නවා. පේනවනේ ඵලදායීතාව. හරිද? අශුද්ධ ලෝහ වල තියෙන කොපර් වලින් 70ක් විතර වෙන් කරගන්න පුළුවන්. යුරේනියම් මොකක්ද කියනවා? යුරේනියම්, රත්රන් සහ කෝබෝල්ට් අඩංගු ලෝහස්ද මෙවැනිම සුද්ධ ජීවී ක්‍රියාවලිය මගින් ශීරණය කරනු ලැබේ. ඒ තවත් උදාහරණයක්. එන හත්වෙනි කර්මාන්තයේ විටමින් නිෂ්පාදනය. පුද්ගල ආහාර පරිපූර්ණක ලෙස ලාභදායී විටමින් ප්‍රබව සුද්ධ ජීවී ප්‍රබව මගින් සැපේ. එනම් පුද්ගලයේ අද පෝෂක ද්‍රව්‍ය වලින් පරිපූර්ණ ඒ වගේමයි ලාභදායී විටමින් ප්‍රබව විදියට සුද්ධ ජීවී ප්‍රබව වලින් නිපදවනවා සපය ගන්නවා. ඔන්න උදාහරණ විටමින් B12 සිවුඩොමොනාස් විශේෂ වලින් Pseudomonas species විශේෂහා Propionibacteria විශේෂ වලින් එන විටමින් B12 නිපදවන්න පුළුවන්. ඊළඟට රයිබෝෆ්ලවින් දිලීර මගින් සිදු කරන පැසීමේ. විටමින් C ඇසිඩෝබැක්ටර් විශේෂ. ඔයාලගේ සම්පත් පොතේ සඳහන් වෙන මේ උදාහරණ නම් අතාරින්න බෑ. ඔයාලට මතක තියාගන්න වෙනවා. ඊළඟට එන්න අටවෙනි කර්මාන්තයේ විදිහට එන්න විවිධ රෝගවලට එරෙහිව සක්‍රීය ප්‍රතිශක්තිකරණය සඳහා වාණිජමය වශයෙන් එන්නත් නිෂ්පාදනයේදී විවිධ වූ සුද්ධ ජීවී ප්‍රතිදේහ ජනක යොදාගනි. ඔයාලා දන්නවා සක්‍රීය ප්‍රතිශක්තිකරණය කියන්නේ මොකක්ද කියලා? ආන්ගේ සක්‍රීය ප්‍රතිශක්තිකරණය සඳහා මේ වාණිජමය වශයෙන් එන්නත් නිෂ්පාදනයේදී සුද්ධ ජීවී ප්‍රතිදේහ ජනක යොදා ගන්නවා. ඒවයින් සමහරක් ජාන ඉංජිනේරු විද්‍යාව මගින් නිපදවන ලද එන්නත් ඔන්න උදාහරණයක් හෙපටයිටිස් B එන්නද අක්‍රීය ප්‍රතිශක්තිකරණය සඳහා විවිධ ප්‍රතිදේහ සැකසුම් වල වාණිජමය නිෂ්පාදන භාවිතා කරනවා. ඒකට උදාහරණයක් දාලා තියෙනවා ජල බීතිකාවට එරෙහිව ඉමියුනොග්ලොබියුලින් පිටගැස්පට එරෙහිව ප්‍රතිදූලක බොටියුලිනසම් දූලක ඕකෝ තමයි උදාහරණ වෙන්නේ. නවවෙනි කර්මාන්තය එන්සයිම. ඔයාලට විද්‍යාත්මක නම් ටිකක් මතක තියාගන්න තියෙන කොටසක්. වාණිජමය වශයෙන් විශාල පරාසයක එන්සයිම ප්‍රමාණයක් සුද්ධ ජීවීන් මගින් ඉපදවනු ලැබේ. ආයෙත් මේක විශේෂයෙන් උදාහරණයක් තමයි මතක තියාගන්න තියෙන්නේ.
amylase නිෂ්පාදනයට Aspergillus niger, Aspergillus oryzae, Bacillus subtilis. Benar? මේ උදාහරණ ටික හරිද මම ඔයාලට පොඩ්ඩක් විදිහට වෙනස් කරලා කියන්න මේ යන්නේ. එහෙනම් පළවෙනි එක විදිහට ගත්තොත් amylase තමයි. ඔන්න එන්සයිම් amylase හදන්න භාවිතා කරන සුද්ධ ජීවීන් තුන් දෙනෙක් ඉන්නවා. Aspergillus niger, Aspergillus oryzae, Bacillus subtilis. අපි දෙවෙනි එක විදිහට ගමු. අංග දෙක ඔන්න cellulase. පළවෙනි එක amylase, දෙවෙනි එක cellulase නිෂ්පාදනයට අතරගත්ත පළවෙනියමයි ලේසි. මෙතන Aspergillus niger එහෙනම් cellulase නිෂ්පාදනයට Aspergillus niger. ඊළඟ අංක තුන විදිහට ගමු අපි protease නිෂ්පාදනයට මෙතන දෙවෙනියා එහෙනම් Aspergillus oryzae. එහෙනම් මේ ටික පොඩ්ඩක් මතක හිටියනේ. ඉතුරු දෙක උන්න අපි හතර විදිහට ගත්තොත් invertase අපි දන්න කෙනෙක් Saccharomyces cerevisiae ඒ කියන්නේ yeast. එහෙනම් අන්තිම එක ඔන්න පස්වෙනි එක lipase නිෂ්පාදනයට rhizobus විශේෂ. එනකොට ඊළඟ 10 වෙනි කර්මාන්තය ප්‍රතිජීවක. සුද්ධ ජීවීන්ගේ ඉතා වැදගත් ද්විතීක පරිවෘත්තජ ද්‍රව්‍ය ප්‍රතිජීවක වේ. එන සුද්ධ ජීවීන්ගේ ඉතාම වැදගත් ද්විතීක පරිවෘත්තජ ද්‍රව්‍ය ප්‍රතිජීවක වේ. ප්‍රතිජීවක රාශියක් නිපදවනු ලබන්නේ සුද්ධ ජීවී පැසීම මගින්. ඔන්න ඒකටත් එන උදාහරණ කීපයක් තියෙනවා. පළවෙනි එක විදියට ගත්තොත් ටෙට්‍රාසයික්ලින් ප්‍රතිජීවකය තමයි ටෙට්‍රාසයික්ලින්. ඒකට භාවිතා කරන්නේ Saccharomyces aureofaciens yeast වල මේ තවත් විශේෂයක් Saccharomyces aureofaciens. penicillin ඒක වල තමයි දන්නවා Penicillium chrysogena, Streptomyces griseus. ඊළඟට 11 වෙනි කර්මාන්තය හෝමෝන. ඒකට තියෙන එක උදාහරණයක් තමයි මානව ඉන්සියුලින්. සාමාන්‍ය ඉන්සියුලින් නිස්සාරණය කරගනු ලැබුවේ සත්ව අග්න්‍යාසවලින්. එහෙනම් ඕක තමයි ඉස්සර කරපු දේ ඉන්සියුලින් හදාගත්තේ සත්වයින්ගේ අග්න්‍යාශය. මෙය මිල අධික ක්‍රමයක් බැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට නොහැකි වේ. මේක වැඩි පියතමකුත් වැය වෙන දෙයක්. ඒ වගේමයි ඉල්ලුමට සපයන්න ඉල්ලුමට හරියට නිෂ්පාදනය කරගන්නත් බෑ. අන්න මොකද එනවා දැනට ලාභදායී ලෙස ඉන්සියුලින් නිපදවනු ලබන්නේ ජාන විකරණයට ලක් කරන ලද E. coli හා Saccharomyces cerevisiae. එහෙනම් දැන් ජාන වෙනස්කම් වලට ලක් වෙච්ච විකරණය කරපු E. coli Saccharomyces cerevisiae වගේ කලින් වගේ මේ ඉතාම ලාභදායීව විශාල ප්‍රමාණවලින් ඉන්සියුලින් හදනවා. ඒ විතරක් නෙවෙයි මේ ඉන්සියුලින් මෙයාලගෙන් හදාගන්න ඉන්සියුලින් මානව ඉන්සියුලින් වලට සර්වෝසමයි. එහෙනම් කිසි ගැටලුවක් නැතුව ඔන්න දියවැඩියා රෝගීන් ලබා දෙන්න පුළුවන් සර්වෝසමයි මේ නිපදවෙන ඉන්සියුලින්. ඊළඟට ඒකේ මානව වර්ධක හෝමෝන. මුල් කාලවලදී මානව වර්ධක හෝමෝනය සඳහා විකල්පයක් ලෙස
සතුන්ගෙන් ලබාගත් හෝමෝන වර්ග භාවිතා කරනවා. එනම් මුල් කාලේදී මේ වර්ධක හෝමෝනයට ග්‍රෝත් හෝමෝනයට විකල්පයක් විදිහට සතුන්ගෙන් ලබාගත් විවිධ හෝමෝන භාවිතා කරලා තියෙනවා. මෙහි කාර්යක්ෂමතාව අඩුයි. නමුත් කාර්යක්ෂමතාව අඩුයි. වර්තමානයේදී ජාන ඉංජිනේරු විද්‍යාවෙන් ලබාගත් ඊකෝලයි මගින් මේ හෝමෝනය විශාල පරිමාණවලින් සාර්ථකව නිකුත්වනවා. එහෙනම් අතරදී වගේ තමයි මෙතනදී අර ජාන ඉංජිනේරු විද්‍යාවෙන් වෙනස් විදිහකට මෙයාලා විකරණය කරලා ඒ ඉඳන් මෙයාලගෙන් ඔන්න හදා ගන්නවා වර්ධක හෝමෝනේ. ඊළඟ දොස්තරේ කර්මාන්තයේ පල් කිරීම යනු කාෂ්ඨීය කඳෙහි හෝ කොහොමදී වෙනත් ශාක ද්‍රව්‍යයක හෝ අඩංගු කෙඳි ඉහිල් කිරීමේ ක්‍රියාවලිය. එනම් මේ පල් කිරීම කියන්නේ කාෂ්ඨීය කඳෙහි හෝ කොහොමදී වෙනත් ශාක ද්‍රව්‍යයක හෝ අඩංගු කෙඳි ඉහිල් කරන ක්‍රියාවලියයි. මේ ක්‍රියාවලියේදී ශාක ද්‍රව්‍ය ජලයේ ඉල්වා තබනු ලැබේ. ජලයේ ඉල්වා තබන කාලය ශාක ද්‍රව්‍ය මත තීරණය වේ. සවායුම නිර්වායු බැක්ටීරියා අයත් විෂම ජාතිය සුද්ධජීවී ගහණය මේ ක්‍රියාවලියේදී සහභාගී වේ. ලිහිල් වීම පහසු කිරීමට බැක්ටීරියා මගින් පෙක්ටිනේස් එන්සයිමේ ප්‍රධාන වශයෙන් ශ්‍රාවය කරනවා. මම මේක මෙහෙම සරලව පැහැදිලි කරන්නම්. පොල්වැලි පල් කරලා කෙඳි නිපදවනවා ඔයාලා දැකලා තියෙනවා. හරිද? සමහරවිට ඔයාලා දැකලා ඇති. හරිද? පොල්වැලි පල් කරන අර නිකන් අපිට පේන හරිද? කුණු වෙච්ච නරක් වෙච්ච වගේ වතුර තියෙන වලවක්. හරිද? ආන්ගේ වලවල් වලට ඒ වතුර වලට පොල්වැලි දාලා ඉඳලා කිසියම් කාලයක් තියෙනවා. එතනදී වෙන්නේ මොකද්ද? අපි දන්නවා ශාක සෛලවල සෛල බිත්තිය එකිනෙකට සම්බන්ධ කරලා තියෙන මධ්‍ය සූස්තරය. මේ මධ්‍ය සූස්තරය හැදිලා තියෙන්නේ පෙක්ටින් වලින්. මතකයිනේ? කැල්සියම් පෙක්ටේට්, මැග්නීසියම් පෙක්ටේට් කිය ඕවා දෙවන එකට කතා කරලා තියෙනවා. එහෙනම් මේ පෙක්ටින් ටික ජීර්ණය කරගන්න පුළුවන් නම් අර සෛල බිත්තියෙන් වෙනවා කෙටි දිහික් වෙනවා. එහෙනම් පෙක්ටින් ජීර්ණය කරන්න නම් පෙක්ටිනේස් එන්සයිමය ඕනේ. එහෙනම් මේ සුද්ධජීවීන් මගින් පෙක්ටිනේස් එන්සයිමේ ශ්‍රාවය කරලා මොකද කරන්නේ? කෙඳි ඉහිල් කරනවා. ඊළඟට 13 වන කර්මාන්තයේ ජීව වායු නිෂ්පාදනය. ලොකු විස්තරයක් නෑ, සරලව ඔයාලට දාලා තියෙන්නේ. ජීව වායුව යනු කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයෙන් ලැබෙන වායු වර්ගයකි. කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනය. මේක නිර්වායු ක්‍රියාවලියක්. ජෛව හායනයට භාජනය වෙන උපස්තරය මත නිෂ්පාදනය වෙන ජීව වායු ආකාරය නදාපවතී. එහෙනම් මෙතනදී ජෛව හායනයට කියන්නේ අපි සපයන උපස්තරය. අපි ලබා දෙන උපස්තරය මත මේ නිෂ්පාදනය වෙන ජීව වායු ආකාරය නදාපවතිනවා. කාබනික අපද්‍රව්‍ය මත ඇසිටෝජෙනික් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයේ කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන්ද මෙතනොජෙනික් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් මීතේන නිෂ්පාදනය කරනවා. එහෙනම් මෙතන ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ? භාවිතා කරන්නේ කාබනික අපද්‍රව්‍ය. ඒ මත ඇසිටෝජෙනික් බැක්ටීරියා ක්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් හදනවා. මෙතනොජෙනික් බැක්ටීරියා ක්‍රියා කරලා මීතේන් හැදෙනවා. එහෙනම් ඔන්න 14 වන කර්මාන්තය ජෛව ඉන්ධන නිෂ්පාදනය. පෙට්‍රෝලියම් පාදක වූ ඉන්ධන සැපයීම මිල අධික වන අතර සමහර විට අවිනිශ්චිත වේ. ඔයාලා දන්නවා දැනට බහුලව භාවිතා කරන්නේ පෙට්‍රෝලියම් පාදක වෙච්ච ඉන්ධන නමුත් සීමිත කාලයක් තුළදී මේ khනිජ තෙල් හරිද මේ නිදි ෂය වෙනවා ඉවර වෙනවා අවසන් වෙනවා කියලා විද්‍යාඥයෝ ගණන් හදලා තියෙනවා. ඒකයි මේ කියන්නේ අවිනිශ්චිතයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එතනෝල්, බියුටනෝල්, ජෛව ඩීසල් හා ජීව වායු වැනි පුනර්ජනනය කළ හැකි ඉන්ධන සඳහා විශාල අවධානයක් යොමු වෙනවා. බ්‍රසීලයේ ප්‍රක්ෂාකය සුද්ධජීවී පැසීමට භාජනය කිරීම මගින් ඉන්ධන ප්‍රභවයක් ලෙස භාවිතා කළ හැකි එතනෝල් විශාල ප්‍රමාණයකින් උපදවා
මේ වෙනකොට දැනට සිද්ධ වෙන ජෛව ඉන්ධන නිෂ්පාදනය ගැන කියන්නේ. ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදා ගැනීම දැව ඉවතලන කඩදාසි හා ඉරිඟු ශාකවල කඳන් වැනි සෙලියුලෝස් සහිත ද්‍රව්‍ය භාවිතයේ එතනෝල් සහ බියුටනෝල් නිපදවීම සඳහා උත්සාහයක් දරා ඇත. සුද්ධ ඇල්ගී වලින් ජීව ඩීසල් නැත්නම් අපි කියන ජෛව ඩීසල් නිෂ්පාදනය කරන බොහෝ පරීක්ෂකයෝ කටයුතු කරදී. එහෙනම් මේවා තමයි පරීක්ෂක මට්ටමේ තියෙනවා. ඊළඟට අන්තිම කර්මාන්තය 15 වෙනි කර්මාන්තය බේකරි නිෂ්පාදන. අනවලද පාන් පිටිවල ඇති සීනි බේකරි ඊස්ට් වල කවුද බේකරි ඊස්ට් කියලා කියන්නේ? සැකරොමයිසිස් සර්විසි. ඒ නම දැන් හොඳට හුරුපුරුදු මගින් පැසීමට ලක් කරයි පාන් වල සිදුවන පැසීමේ ප්‍රාථමික කෘත්‍ය වන්නේ. අයනම් මේ මෙතන සිද්ධ වෙන ප්‍රාථමික ක්‍රියාව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය. මතකයි මේ මධ්‍යසාර සහ මධ්‍යසාරික බාන නිෂ්පාදනයේදී සීනි මත යීස්ට් ක්‍රියාත්මක වුණා. සැකරොමයිසිස් සර්විසි හැදුනා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් මෙතන අපි සලකන්නේ ඕකයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන එක. ප්‍රාථමික කෘත්‍ය වන්නේ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය. පිටිමෝනිය සාධන ලබන්නේ තිරිඟු, රායි සහ සහල් වලින් ලබාගත් පිටිවලින්. මේ පිටිමෝනිය කියන්නේ එතකොට මේ වගේ ක්‍රම වලින් ලබාගත් පිටි හරිද ජලයේ කළා මිශ්‍ර කරලා හදාගන්න පිටි කුලිය. පිටිමෝනියේ කාබන් ඩයොක්සයිඩ් සිරවී රැඳෙනවද? ඔය පිටි ජලයත් එක්කලා අනලා හරිද ඒ පිටි කුලියට යීස්ට් දාලා ආයෙ කලවම් කරලා මේක දෙනවා. පිටි කුලියක් විදියට බෝලයක් විදියට දෙනවා. එතකොට ඔක මැද තියෙන නිර්වාහිත තත්ත්වයක්. ඔක මැද තියෙන නිර්වාහිත තත්ත්වයක්. ආන්ගේ මැද හිර වෙලා ඉන්න යීස්ට් මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ පිටවන කාබන් ඩයොක්සයිඩ් අරගෙන දැනින්දම රැඳිලා තියෙනවා. පාන් පිලිස්සීමේදී ඇතිවන පීඩනය නිසා පිපීම සිදු වී අදාළ වයනය ඇති කරනවා. හරිනේ? එහෙනම් පාන් වේවා හරිද? බේකරි අනිකුත් නිෂ්පාදන වේවා බනිස් වගේ ඕන එකක්. අතර මූලික මූලධර්මය යීස්ට් භාවිතා කරලා නිර්වායුසනේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන එක. එහෙනම් මේ කතා කළේ කර්මාන්ත සඳහා සුද්ධ ජීවීන් භාවිතාව සුද්ධ ජීවීන් භාවිතය